ඔයාට ධනවත් වෙන්න ඕනෙද? එහෙනම් ධනවත් වෙන්නේ කොහොමද කියලා බැබිලෝනියාවේ ධනවත්ම මිනිසගෙන් අහලා දැනගමු. මේ පොතේ සඳහන් වෙන පළවෙනි වැදගත්ම කාරණය තමයි pay yourself first කියන එක. ඒ කියන්නේ ඔයා මුලින්ම ගෙවන්න ඕනේ ඔයාටමයි. ඊට පස්සේ තමයි අනිත් අයට ගෙවන්න ඕනේ. බැබිලෝනියාවේ ධනවත්ම මිනිසා ප්‍රකාශ කරනවා ඔහුට ධනවත් වෙන්න ලැබුණේ ඔහු උපයන ධනයෙන් කොටසක් Taman ළඟම තියා ගැනීමෙන් කියලා. ඒක නිසා ඔහු පවසනවා ඔයාටත් ධනවත් වෙන්න ඕනේ නම් මේ විදියට ඔයා උපයන මුදලින් කොටසක් ඔයා ළඟ තියාගන්න කියලා. නමුත් ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් ඇයි කොටසක් විතරක් මන් ළඟ තියාගන්නේ කියලා. මට උපයන සම්පූර්ණ මුදලම මට තියාගන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑ. මොකද කිව්වොත් ඔයා ගන්න ආහාර පාන සඳහා ඔයා වියදම් කරන්න ඕනේ. ඇඳුම් පැළඳුම් සඳහා, ඖෂධ සඳහා, විදුලිය, ජලය සඳහා වියදම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා ඔයා ඒ භාණ්ඩ හෝ සේවා සපයන අයට ගෙවන්න ඕනේ. ඔයාට පහුගිය මාසේ එහෙම නැත්නම් පහුගිය අවුරුද්දේ ඔයා කරපු වියදම් දිහා බැලුවොත්, එහෙම නැත්නම් ඔයා කරපු ගෙවීම් දිහා බැලුවොත් ඔයාට පෙනේවි ඔයා මේ විදියට භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා ඔයාගේ මුදල් කොච්චර වියදම් කරලා තියෙනවද කියලා. ඒ වගේම ඔයාට දැක ගන්න ලැබේවි ඒ ගෙවීම් ලයිස්තුවේ ඔයා සඳහා කිසිම ගෙවීමක් සිදු කරලා නැහැ කියලා. ඒ කියන්නේ හරියට ඔයාගේ ස්වාමියා ලබා දෙන ආහාර, ඇඳුම් පැළඳුම් වෙනුවෙන් වැඩ කරන වහල් සේවකයෙක් විදියට තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා අනුන්ට කරන හැම ගෙවීමක් සඳහාම ඔයාට වහල් සේවය කරන්න වෙලා තියෙනවා කියන එක. ඔයා වැඩ කරලා උපයාගත්ත මුදලින් තමයි ඔයා මේ විදියට ගෙවන්නේ. ඒක හරියට ඔයාට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාව ලබා ගැනීමට ඒ භාණ්ඩය හෝ සේවා සපයන්නාට ඔයා කිසියම් කාලයක් වහල් සේවය කරනවා වගේම දෙයක්. උදාහරණයක් විදියට හිතන්න ඔයා රැකියාවක් කරනවා කියලා. මේ රැකියාවෙන් ඔයාට වැටුප විදියට රුපියල් 20000ක් ලැබෙනවා. ඉතින් ඔයා කුලී නිවසක ජීවත් වෙනවා කියලා හිතන්නකෝ. ඒක නිසා ඔයාට නිවාස හිමියට කුලිය විදියට රුපියල් 10000ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ වැටුපෙන් භාගයක්. මේකෙන් අදහස් වෙන්නේ ඔයා මාසෙන් භාගයක්ම වැඩ කරලා තියෙන්නේ මේ ගෙවල් කුලිය ගෙවන්න. ඒක සමාන වෙනවා ඉඳුම් හිටුම් ලබා දීම වෙනුවෙන් ඔයා මේ නිවෙස් හිමියට හැම මාසෙන් භාගයක්ම වහල් සේවය කරලා දීමට. ඔයා උපයන මුදල ඔයා උපයන්නේ වැඩ කරලා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා වියදම් කරන හැම රුපියලක් ගානෙම ඔයා අනුන්ට වහල් සේවය කරනවා කියන එකයි. තවත් උදාහරණයක් කියනවා නම් හිතන්න ඔයාට පීසා එකක් කන්න ඕනේ කියලා. මේකේ මිල රුපියල් 2000යි කියලා හිතන්නකෝ. ඔයාගේ දවසක වැටුප රුපියල් 1000යි නම් ඔයා පීසා එකක් කන්න අවශ්‍ය මුදල ගෙවන්න ඔයාට දවස් 2ක් වැඩ කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයා එක පීසා එකක් වෙනුවෙන් ඒ පීසා සපයන්නාට දවස් 2ක් වහල් සේවය කරලා තියෙනවා කියන එක නේද? මෙන්න මේ විදියට හිතුවොත් ඔයාට ඔයාගේ අනවශ්‍ය වියදම්, ඔයාගේ ආශාවල් සංසිඳව ගන්න සිදු කරන වියදම් සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. මේ පොතේ ඔයාලට යෝජනා කරනවා ඔයාලගේ වැටුප හෝ ඔයාලගේ ආදායම අතට ලැබුණු ගමන්ම අනිත් අයට ගෙවන්න කලින් ඔයා ඒකෙන් කොටසක් ඔයාටම ගෙවන්න කියලා. අඩුම ගානේ ඔයාගේ වැටුපෙන් හෝ ආදායමේ 10%ක්වත් මේ විදියට ඔයාටම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වැටුපෙන් හෝ ආදායමෙන් 10%ක්වත් ඔයා ඉතිරි කරන්න ඕනේ. නමුත් මේ ඉතිරි කරන මුදල ඔයා වියදම් කරන්න ඕනේ ආයෝජන සඳහා පමණයි. එහෙම නැතුව ඔයා මාස කිහිපයක් මෙහෙම එකතු කරපු මුදලින් ගෙදරට අලුත් ටීවී එකක් ගෙනාවොත් නැවත සිද්ධ වෙලා තියෙන්නේ ඒ ඉතිරි කරපු 10%ක් ඔයා අනුන්ට ගෙවලා තියෙන එක විතරයි. ඒක නිසා අනිවාර්යයෙන් ඔයාගේ වැටුපෙන් හෝ ආදායමේ අඩුම තරමේ 10%ක්වත් ඔයා ආයෝජනය කරන්න ඕනේ. මේ පොතේ සඳහන් වෙන දෙවෙනි වැදගත්ම කාරණය තමයි තමන්ගේ ඉලක්ක සපුරා ගන්න වැඩ කරන මිනිස්සු හැම වෙලාවෙම වගේ තමන්ගේ ඉලක්කයට යන්න වැඩ නොකරන මිනිසුන්ට වඩා වාසනාවන්තයි කියන එක. අපේ ගොඩක් මිනිස්සු තවත් සාර්ථක ජීවිතයේ ජයගත් පුද්ගලයෙක්ව දැක්කහම හරියට සාර්ථක නළුවෙක්, සාර්ථක ක්‍රීඩකයෙක්, සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙක්ව දැක්කහම කියන්නේ ඒක එයාලගේ වාසනාව නිසා වුණු දෙයක් කියලා. ඒ වගේම සාර්ථක පුද්ගලයෙක්ව දැකපු ගම මිනිස්සු කරන දේ තමයි Taman අසාර්ථක වෙද්දි තවත් මිනිසෙක් සාර්ථක වුණු එක සාධාරණීකරණය කරන්න හේතු කියන එක. මේ විදියට ඒ මිනිස්සු සාර්ථක මිනිසෙක් ගැන කියන්නේ එයාලට ඉතින් දක්ෂතාවයක් තියෙනවනේ. එහෙම නැත්නම් එයාලට නියම වෙලාවට නියම මිනිස්සුන්ව මුණ ගැහිලා තියෙනවා. එහෙම නැත්නම් එයාලා ඉපදිලා තියෙන්නේ මේ ඒක එයාලගේ උපතින්ම ගෙනාව හැකියාව. මේ විදියට හැමතිස්සෙම බහුතරයක් මිනිස්සු තමන්ගේ අසමත්කම සාධාරණීකරණය කරන්න යනවා. ඔව්, මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා තනිකරම වාසනාව නිසාම ජීවිතේ ජයගත මිනිස්සු. හරියට ලොතරැයි ජයග්‍රාහකයෝ වගේ. නමුත් අපේ ලෝකේ ඉන්න අති බහුතරයක් මිනිස්සු සාර්ථක වෙලා තියෙන්නේ උත්සාහය නිසා මිසක් වාසනාව නිසා නම් නේ. එයාලා ඒ තත්වයට පත් වෙන්න හේතුව තමයි
taking action කියන එක. ඒ කියන්නේ තමන්ගේ ඉලක්ක ජය ගන්න ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. උදාහරණයක් විදියට හිතන්න වැඩ කල් දමන කෙනෙකුටයි වැඩ කරන කෙනෙකුටයි ජීවිතේ ජය ගන්න සමාන අවස්ථාවන් 100ක් ලැබෙනවා කියලා. මේ අවස්ථාවන්ගේ සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවන් තියෙන්නේ දෙකක් විතරයි. ඉතින් ජීවිතයේදී මේ අවස්ථා 100ම වරකට එක බැගින් විටින් විට එනවා. ඔව් ඇත්තටම මේ අවස්ථාවන් සාර්ථක වීමට තියෙන්නේ ඉතාමත්ම අඩු හැකියාවක්. එහෙනම් මොකද්ද වැඩ මගහරින කෙනෙකුයි ඉලක්කයට යන්න වැඩ කරන කෙනෙකුයි වෙන් කරන ප්‍රධාන සාධකය වෙන්නේ? ඒක තමයි ලැබෙන අවස්ථාව සාර්ථක කරගන්න මෙයාලා වෙහෙසෙනවද නැද්ද කියන එක. වැඩ මගහරින කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් මොකද වෙන්නේ? එයා ඒක මගහරිනවා. ඒකට හේතුව විදියට මට අද ෆිට් එකක් නැහැ මොකුත් කරන්න. අද මම සෑහෙන්න වැඩ කළා. දැන් මහන්සි. අද කරන්න බෑ හෙට කරනවා කියලා මෙයා මේ අවස්ථාවන් 100ම මගහැර ගන්නවා. නමුත් මේ අතරේ තමන්ගේ ඉලක්කයට යන්න වැඩ කරන පුජ්‍යලයා මේ අවස්ථාවන් 100ම සාර්ථක කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒ අවස්ථා 98ක්ම අසාර්ථක වෙනවා. අවස්ථා දෙකකදී විතරයි සාර්ථක වෙන්නේ. නමුත් එකම එක සාර්ථක වීමක් හොඳටම ප්‍රමාණවත් ඔයාගේ අසමත් වීම සියල්ලම අභිමවා ගිහිල්ලා ඔයාගේ ජීවිතයේ ඉලක්කයට යන්න. ඉතින් ඔයාලම හිතලා බලන්න මේ ලැබෙන අවස්ථාවන් 100න් එක් අවස්ථාවක් හෝ සාර්ථක වෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ වැඩ කල් දමන වැඩ අතපසු කරන කෙනාටද එහෙම නැත්නම් මේ අවස්ථාවන් සාර්ථක කරගන්න මහන්සි වෙන කෙනාටද කියලා. මේක දිහා බැලුවම පේනවා ඇති මෙතන වාසනාවට කරන්න කිසිම දෙයක් නැහැ. මෙතන තීරණාත්මකම සාධකය වෙලා තියෙන්නේ ඇක්ෂන් එක. එහෙම නැත්නම් Tamanට ලැබෙන අවස්ථාව සාර්ථක කර ගැනීමට ක්‍රියා කිරීම හෝ නොකිරීම කියන එක. මේ පොතේ සඳහන් වෙන ඊළඟ වැදගත්ම කාරණය තමයි ධනය සහ ආදායම අතර තරම් ඍජු සම්බන්ධයක් නැහැ කියන එක. හිතන්න පහුගිය මාසේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් කී දෙනෙක් මාසේ අවසානය වෙනකොට කීයක්වත් අතේ ඉතුරුනේ නැති අය ඉන්නවද කියලා. සමහරු අනිත් අයට වඩා මුදලක් උපයනවා. සමහරුන්ට රැකබලා ගන්න විශාල පවුලක් ඉන්නවා. කොහොම වුණත් මේ හැමෝගෙම මුදල් පසුම්බි මාසේ අන්තිම වෙනකොට හිස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ ආදායම වැඩි වෙනවත් එක්කම අපේ අවශ්‍යතාව වැඩි වෙනවා කියන එක. අපි මේක බලෙන් හිතාමතාම වළක්වා ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ ආදායම වැඩි වෙනවත් එක්කම ඒ හා සමානවම අපේ වියදමුත් වැඩි වෙනවා. උදාහරණයක් විදියට හිතන්න ඔයා රැකියාවට යන්නේ පයින් කියලා. ඉතින් ඔයාට උසස් වීමක් ලැබෙනවා. ඒක නිසා ඔයා රැකියාවේ තත්ත්වය පවත්වා ගන්න ඕන නිසා යතුරු පැදියක් මිලදී ගන්නවා. දැන් ඔයාට තෙල් සඳහා වැඩිපුර වියදමක් දරන්න වෙනවා. ඔයා ඒ ආයතනයේ තවත් උසස් නිලයකට උසස් වීමක් ලබනවා. දැන් ඔයාට යතුරු පැදියකින් යන්න බෑ. ඒක නිසා ඔයා හොඳ කාර් එකක් ගන්නවා. දැන් ඔයාට තෙල් සඳහා කාර් එක සර්විස් කරන්න ඉන්ෂුරන්ස් වලට වගේ ගොඩක් දේවල් වලට සෑහෙන වියදමක් දරන්න වෙලා තියෙනවා. ඒක නිසා ඔයාට උසස් වීමක් ලැබුණත් වැටුප් වැඩිවීම ලැබුණත් අන්තිමට ඔයාගේ අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට වැටුප් වැඩි වෙද්දී ඔයා අඳින ඇඳුම් වල බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනවා. මිල අධික ඇඳුම් පැළඳුම්, මිල අධික ආභරණ ඔරලෝසු ඔයා මිලදී ගන්නවා. මිල අධික ගෘහ භාණ්ඩ මිලදී ගන්නවා. මේ විදිහට ඔයාලට ඔයාලගේ ආදායම වැඩි වෙද්දී ඒ හා සමානවම වියදමුත් වැඩි කරගන්නවා. මේක ඇත්තටම ගොඩක් පැතිවලින් මහා මෝඩ ක්‍රියාවක් විදියට දකින්න පුළුවන්. මොකද මේක සෑහෙන්න අවදානම් සහිත වැඩ. මේක නිසා අන්තිමට වෙන්නේ ඔයාට ඔයාගේ රැකියාවත් එක්ක හිර වෙන්න වෙන එක. ඔයාගේ නිදහස නැති වෙන එක. ඔයා මේ විදියට වියදම් කළොත් ඔයාට ඔයාගේ වැටුප හැම මාසෙම නොලැබුණොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. එහෙම වුණොත් ඔයාගේ මිල අධික නිවාස ණය අරන් හදපු ගෙදරට මොකද වෙන්නේ? මිල අධික ලීසින් දාලා ගත්ත කාර් එකට මොකද වෙන්නේ කියලා හිතන්න. ඔයා ආයතනයක වැදගත් රැකියාවක් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ ප්‍රධානියා ඔයාට ඔයාගේ සුළු වැරැද්දකට ඔයාගේ සුළු සේවකයන් ඉදිරියේ බැනලා අපහාස කළොත් ඔයා මොකද කරන්නේ? ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ බොස්ටත් බැනලා රැකියාවෙන් අස් වෙලා එන්න හිතේවි. නමුත් ඒත් එක්කම ඔයාට මතක් වේවි ඔයාට ගෙවන්න තියෙන නිවාස ණය වාරිකය ගැන, කාර් එකේ ලීසින් වාරිකය ගැන. ඉතින් ඔයා මොකද කරන්නේ? අන්තිමට අච්චර ඔයාට අපහාස කරපු ඔයාගේ බොස් ළඟම දිගටම කොන්දක් නැති මිනිසෙක් විදියට වැඩ කරනවා. ඔයා මොන විදියේ රැකියාවක් කළත්, ඔයා කවුරු වුණත්, ඔයා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වුණත්, සාමාන්‍ය කම්කරුවෙක් වුණත් ඔයා අනිවාර්යයෙන්ම ඉතුරුව සමානයි ආදායම අඩු කිරීම වියදම කියන මේ සමීකරණයට යටත් වෙනවා. ඉතින් ඔයා මාසෙට රුපියල් ලක්ෂයක් ඉපෙව්වත් මාසේ අන්තිමට කිසිදු ඉතුරු කිරීමක් ඔයාට කරගන්න බැරි නම් ඔයා අනිවාර්යයෙන්ම දුප්පත් වෙනවා. මේ පොතේ සඳහන් වෙන ඊළඟ කාරණය තමයි act when the time is right කියන්නේ. එයින් අදහස් වෙන්නේ සුදුසු වෙලාවෙදී සුදුසු ක්‍රියාමාර්ග ගන්න කියන එකයි. හොඳ අවස්ථාවක් කියලා කියන්නේ බොහොම දුර්ලභ දෙයක්. ඒක නිසා ඒව
වගේ අවස්ථාවක් මග අරගන්න එපා. ඔයා ආයෝජනය කරද්දිත් මේ වගේ අවස්ථාවන් උදා වෙනවා. හරියට කොටස් වෙළඳපොළ කඩා වැටීමක් වගේ. මේ වගේ වෙලාවකදී ඔයා ඔයාගේ අනිත් බාහිර වියදම් වෙනදා කරනවට වඩා සැලකිය යුතු විදියට අඩු කරලා ආයෝජන සඳහා වැඩිපුර මුදල් යොමු කරන්න ඕනේ. ඒ වගේම යම් මුදලක් මේ වගේ හදිසියේ උදා වෙන අවස්ථා සඳහා යොදා ගන්න අරන් තියලා තියන්න ඕනේ. කොටස් වෙළඳපොළ කඩා වැටීමක් කියන්නේ හැමදාම වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා ඒ වගේ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ඔයාගේ වගකීම. ඒ වගේ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්ත අයට පසු කාලෙකදී අතිවිශාල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. මේ පොතේ කතා වෙන අවසාන වැදගත්ම කාරණය තමයි පැසිව් ඉන්කම්. එහෙම නැත්නම් අක්‍රීය ආදායම් වල තියෙන බලය ගැන. ඔයා අනිත් අයට ගෙවන්න කලින් ඔයාට ගෙවනවා නම් ඔයාට ඒ මගින් සැලකිය යුතු මුදලක් මාසේ අන්තිමට ඉතුරු කරගන්න පුළුවන්. මේ විදියට කාලයක් තිස්සේ ඉතුරු කළාම ඔයාගේ ළඟ සැලකිය යුතු මුදලක් ඉතුරු වෙනවා. මේ විදියට ඉතිරි කරගත්ත මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන්න යොදවන්න ඕනේ. ඒ කියන්නේ ආයෝජනය කරන්න ඕනේ. මුදල් වල තියෙන හොඳම දේ තමයි මුදල් කොච්චර වැඩ කළත් අපිට වගේ මහන්සි දැනෙන්නේ නැති එක. මේ විදියට ආයෝජනය කළාම ඔයා ජිම් එකේ ව්‍යායාම කරද්දිත්, ඔයා ටීවී බලද්දිත්, ඒ වගේම ඔයා නිදාගෙන ඉද්දිත් පවා ඔයා වෙනුවෙන් මේ මුදල් වැඩ කරනවා. මේක තනිකරම වහල් සේවාවේ යෙදවීම. නමුත් හොඳම දේ තමයි ඒක නීත්‍යානුකූල වීම. ඔයාගේ මුදල් ඔයා වෙනුවෙන් වහල් සේවයේ යොදවනවා. මේකට තමයි අපි පැසිව් ඉන්කම් එහෙම නැත්නම් අක්‍රීය ආදායමක් කියලා කියන්නේ. මේ විදියට අපි මුදල් ආයෝජනය කරද්දි ඒ මුදල් පැටව ගහනවා. හොඳම දේ තමයි ඒ පැටව ගහපු මුදල් පවා අපිට වහල් සේවය කරනවා. ඒ පැටව ගහපු මුදල් පවා ආයෙම පැටව ගහනවා. ඒ මුදලුත් අපි වෙනුවෙන් වැඩ කරනවා. මේක නිසා කාලයත් සමග ඔයාගේ මුදල් අති විශාල ලෙස වර්ධනය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා හරියටම තේරෙන්නේ නැත්නම් මම කම්පවුන්ඩ් ඉෆෙක්ට් එක ගැන කරපු වීඩියෝ එක බලන්න කියලාත් මතක් කරනවා. මේ විදියට මුදල් වර්ධනය වෙද්දී ඔයාගේ මුදල් වර්ධනය වීම එන්නෙම ලේසි වෙනවා. ඒ කියන්නේ ඔයා ළඟ තියෙන මුදල් විශාල වෙන තරමටම ඔයාට තවත් මුදල් උපයා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. තවත් ලේසි වෙනවා. දැන් අපි අද වීඩියෝ එකේ සාරාංශයට යමු. පළවෙනි කාරණය තමයි ඔයා මුලින්ම ඔයාට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ආයෝජන සඳහා ඔයාගේ වැටුපෙන් හෝ ආදායමෙන් අඩුම ගානේ 10%ක්වත් ඉතුරු කරන්න ඕනේ. අනිත් වියදම් කරන්න ඕනේ ඊට පස්සේ. දෙවෙනි කාරණය තමයි තමන්ගේ ඉලක්කය ජය ගන්න වැඩ කරන කෙනා අනිවාර්යයෙන් එහෙම වැඩ නොකරන කෙනාට වඩා වාසනාවන්ත වෙනවා. තුන්වෙනි කාරණය තමයි ධනය ගොඩනැගීමේදී වඩාත් වැදගත් වෙන්නේ ඔයාගේ වියදම මිසක් ඔයාගේ ආදායම නොවේ. ඒක නිසා ඔයාගේ වියදම හැකිතාක් අඩු කරගන්න. ඊළඟ කාරණය හොඳ අවස්ථාවක් ලැබුණු සැනින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කටයුතු කරන්න. අන්තිම කාරණය තමයි පැසිව් ඉන්කම් එහෙම නැත්නම් අක්‍රීය ආදායම් වල වටිනාකම තේරුම් ගන්න. ඒ වගේම කම්පවුන්ඩ් ඉෆෙක්ට් එකේ තියෙන වැදගත්කම තේරුම් ගන්න. ආයෝජන සහ ව්‍යාපාර ගැන තව බොහෝ දේ දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා එකතු වෙන්න.